ආයුබෝවන් නන්ද මහ තෙරුන් වහන්සේගේ කතාවේ ඉතිරි කොටස හැරා විවාහ මගුලට ඵල සමවත් විවාහ මගුල් කොට. විතර අතහැරලා ආපු විවාහ මගුලට ඵල සමාප්තිය විවාහ මගුල් කරගෙන විවාහ මගුල ජනපද කල්යාණිත් එක්ක කරගන්න තිබුණ එක දැන් තමන් ලබාගත්තු මාර්ගඵල සමාපත්තිය විවාහයේ බවට පත් කරගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට හිමි නිවන් රට තමන්ටත් අයිති කරගත්තා. එතකොට කිඹුල්වත් නුවර රාජාභිෂේකය ලැබලා කිඹුල්වත් නුවර රට තමන්ගේ බවට පත් කරගන්න එක අතහැරලා බුදුරජාණන් වහන්සේට අයිතිය තියෙන නිවන් රට තමන්ටත් අයිති කරගත්තා. එතකොට එක දේවතාවෙක් රාත්‍රී කාලයේ දෙව්රම් වෙහෙරට ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේගේ මලනුවන් නන්ද තෙරුන් වහන්සේ අරහත් භාවයට පත් වුණා කියලා ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා. ඔහු නොකියන තෙක්ම බුදු දෙව්ලොව ගිය ගමනින්ම සසර ගමන් නිමවා රහත් වූ නියාව විමසා හිඳිනාසේ කෙසේම දත්සේක. ඒතර දෙව්ලොව ගිහිලා ආවට පස්සේ නන්ද හාමුදුරුවෝ ගැන විමසිල්ලෙන් තමයි බුදුරජාණන් වහන්සේ කාලය ගත කරලා තියෙන්නේ. එහෙම විමසමිසා ඉන්නකොට මේ රහත් භාවයට පත් වෙච්ච බව උන්වහන්සේ දැනගත්ත දේවතාව කියන්නත් ඉස්සරලා. ඊළඟට නන්ද තෙරුන් වහන්සේත් රාත්‍රියේ ගෙවුනට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වැඳලා කියනවා මෙහෙම. ස්වාමීනි ඔබ වහන්සේ දෙව්ලොව වැඩි ගමනේ දෙවඟනන් 500ක් මා ලබන නියාවට ඌ අපේක් ඇත්තේ වේද? මෙවක් පටන් දෙවඟනන් තබා කිසිවකත් මගේ ඇල්මක් නැති හේයින් ඒ අප නැතයි කීසේක. බුදුරජාණන් වහන්සේට වැඳලා නන්ද මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි වහන්සේ දෙව්ලොවට වැඩපු ගමනේ මට තියෙනවා නේද මේ දිව්‍යාංගනාව 500ක් ලබා ගන්න අපයක්. දැන් මට දිව්‍යාංගනාවන් තියා කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ හින්දා දැන් ඒ අපය නැහැ. ඒ අපේ නිදහස් කියලා නන්ද මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා. බුදු ඒ අසා වදාරා නන්දේනි තුපරහත් තුනියාව අපිද්දතුම් දේවතාවකුත් අවුත් අපට කිව. එසේ හේයින් තොප කීවත් නොකීවත් අප ඒ අපෙන් මිදුනම්හයි වදාරා රහත් වූ සෝභාවත් වූ මුහුණ ඊම තබා සෝභාමත් කරවසේක. ඊතර කියනවා නන්දේනි ඔබ රහත් වෙච්ච බව අපි දැනගත්තා. දේවතාවෙකුත් ඇවිල්ලා කිව්වා ඔබ රහත් වුණා කියලා. ඉතින් ඔබ කීවත් නොකියුවත් අපි දැන් ඒ අපෙන් මිදිලා. එතකොට රහත් වෙච්චාම ශරීරයේ ඉන්ද්‍රයන් ඊටමත් ප්‍රියමනාප භාවයට පත් වෙනවා. මූණ සෝභාමත් වෙනවා. දැන් රහත් වීම නිසා සෝභාමත් වෙච්චි ඒ මූණ බුදුරජාණන් වහන්සේ තවත් සෝභාමත් භාවයට පත් කිරුවා ඒ ප්‍රකාශයත් එක්ක. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා හිටපු නන්ද තෙරුන් වහන්සේ ඊළඟට අනිකුත් හාමුදුරුවෝ දකිනවා. ඒ හාමුදුරුවෝ ඇවිල්ලා නන්ද හාමුදුරුවෝ වෙහෙසටපත් කරනවා. නන්ද හාමුදුරුවන්ට අපවාද අවලාද නගන්න පටන් ගන්නවා. මේ අය දන්නේ නැහැ නන්ද තෙරුන් වහන්සේ රහත් බවට පැමිණලා කියලා. ඒක රාහනවා ඉස්සරලා සිවුරු අරින්න හිතුවා. දැන් මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ ඉස්සරලා සිවුරු අරින්න හිතාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට එක්ක ගිහිල්ලා ජනපද කල්යාණි
වෙනුවට දිව්‍යාංගනාවන් 500ක් ලබා දෙනවා කියලා අපයක් ලබා දුන්නා. ඒ අපේ නිසා ගිහි වෙන අදහස අත්හැරියා. ඒතර මේ අනිත් භික්ෂුන් වහන්සේලා අපවාද නැගුවා, නින්දා කරන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ අපයක් බවට පත් කරගත්තා කියලා. ඒ ලැජ්ජාවට පත්වීමෙන් පස්සේ තමයි නන්ද තෙරුන් වහන්සේ වීරිය වඩලා රහත් භාවයට පත් වුණේ. ඒතර දැන් ඉස්සලා රහත් මේ ගිහි වෙන්න හැදුවා. දැන් මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ කියලා අහනවා. එතකොට කියනවා මට මා ගිහි වීමෙහි ආලේ නැත කියලා කිව්වා. ඒතර එහෙම කිව්වහම අනිත් ආමතුරු පිළිගත්තේ නැහැ, මේ බොරු තමයි කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේට මේ ගැන පැමිණිලි කරනවා. ඒතර මේගොල්ලෝ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා යම් කිසි කෙනෙකුගේ අඩුපාඩුවක් දැක්කොත් ඉක්මනටම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ අය පැමිණිලි කරනවා. ඒකට ආපහු නන්ද හාමුදුරුවෝ ගාව පැමිණිලි කරනවා. බුදු ඒ ආසා මහණෙනි යම්සේ සෙවිලි නොදැක්මින් නපුරු කොට සොයාලු ගේ වැසි නැති විටක මුත් වැස්ස වටවිට තෙමේද. ඉපරිද්දෙන් සමත භාවනා විදර්ශනා භාවනා නැමැති සෙවිල්ල නොදන්නා හේයින් තදංග විමුක්ති නැමැති එක්තරම් සෙවිල්ලකින් සොයාලු සිත් නැමැති ගියක් කෙලස් නැමැති එක්තරම් වැස්සක් වටත් තෙමී මුත් නොහරණේය. බුදුරජාණන් වහන්සේ කියනවා උපමාවකින් මහණෙනි යම් කිසි විදිහකින් හරියට සෙවිලි කරන්න, ඒ කියන්නේ වහලයක් සෙවිල්ලන්න යම් කිසි විදිහකට ඉලුක් වලින් හරි පොල් අතු වලින් හරි උළු වලින් හරි මොනවාකින් හරි සෙවිලි කරන දෙයකින් හරියට සෙවිලි කරන්න දන්නේ නැතුවම මොකද වෙන්නේ? පුංචි වැස්සකටත් තෙමෙනවා. තෙමෙන්නේ නැතුව තියනවා නම් වැස්සක් නැතුවම විතරයි තෙමෙන්නේ නැත්තේ. පුංචි වැස්සකිනුත් වැස්සොත් පොඩි වැස්සටත් හරියට වහලේ සකස් කරලා නැත්තම් වහලේ හෙවිලි කරලා නැත්තම් තෙමෙනවා. එතකොට ඒක හරියට මේ තදංග විමුක්තිය කියන්නේ తాවකාලික විමුක්තිය. తాවකාලික විමුක්තිය ලැබුවට කෙලෙස් වලින් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න, කෙලෙස් ආපුවාම නැවතත් සිත දුසිත තත්වයටපත් වෙනවා. එතකොට තදංග විමුක්ති නැමැති තදංග විමුක්ති කියන්නේ తాවකාලික මිදීම. යම්සේ සෙවිල්ල දන්නවුන් යහපත් කොට සොයාලුගේ එක්තරා වැස්සකින් තබා මහත් වැස්සකිනුත් තොතබේද. එපරිද්දෙන් ද්විප්‍රකාර භාවනා නැමැති තර සෙවිලෙන් සොයාලු සිත් නැමැති ගේ සසර මහා මුහුදු පුරණ තරම් වූ කෙලෙස් මහා වැසි වටත් නොතමේ අදාළසේක. එතකොට මේ වහලේ හරියට හෙවිල්ලක් නැතුව වාගෙම සිත් නැමැති ගේ සමත විදර්ශනා කියන භාවනාවලින් හෙවිලි කෙරුවේ නැත්තම් කෙලෙස් නැමැති පුංචි වැස්සටත් තෙමෙනවා. එතකොට මේ දෙයාකාර වූ භාවනාවන්ගෙන් සමත විදර්ශනා කියන දෙයාකාර වූ භාවනාවන්ගෙන් සිත් නැමැතිගේ සෙවිලි කරපුවාම පුංචි වැස්සක් නෙමෙයි මහා වැසි වැස්සක් ඒගේ තෙමෙන්නේ. එතකොට මේ සමත විදර්ශනා සෙවිල්ල නිසා සසර සාගරයේ තියෙන කෙලෙස් මහ මුහුදක් ඇවිල්ලා වර්ෂාව පතිත වුණා. ඒ සිත නැමැතිගේ ඒ කෙලෙස් වැස්සට තෙමෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පදාරනවා. ඒතර මේක අහලා මේ නන්ද තෙරුන් වහන්සේගේ වැරදි කියන්න ආපු භික්ෂුන් වහන්සේලා සමහරු සෝවාන් භාවයටපත් වුණා. එතකොට සත්‍ය අසත්‍ය නොදන්නා අය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා මේ දේශනාවත් එක්ක. බුදුරන් වහන්සේ එතකොට මේ ධර්ම සභාවේ ධම්සභා මණ්ඩපේ කතාවක් ගියා මේ නන්ද හාමුදුරුවන්ගේ සිදුවීම පිළිබඳව. බුදුරන් වහන්සේ නම් ඊට ආශ්චර්යසේක ජනපද කල්යාණීන් නිසා නිවන් සම්පතින් පිරිහෙන්නට සිටි මලනුවන් වහන්සේට එක්තරම් දෙයක ඇවිටි ඇත්තවුන්ට වැඩියුරු දෙයක් පෑලා ඇවිටි කළ එක්තරම් දෙහි ඇවිටි හරවන්නාසේ
දනව් කලන බිසවුන් කෙරෙහි කළ එවිටිය දෙව්ලොවට ගෙන ගොසින් දෙවඟනන් පෑලා අරවාලූසේක මේ අනිත් කාට පිළිවන්තයි යන කතාව. දැන් මේ කතාව තමයි ධම්සභා මණ්ඩපේ ඇති වුණේ. බුදුරජාණන් වහන්සේ හැම දවසකම උන්වහන්සේ ඉන්න වැඩ ඉන්න විහාරස්ථානයේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට වාගෙම ඒ සිව්වණක් පිරිසටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාට ධර්මයේ දේශනා කරනවා. ඒතර මේ පිරිස රැස් වෙලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ වඩින තුරු. ඒ අතරතුරේ බුදුරජාණන් වහන්සේගේ යම්කිසි ගුණයක් පිළිබඳව තමයි කතා කර ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට දෙතිස් කතාවෙන් වියුක්තව ඉන්න කියලා. රාජ කතා, චෝර කතා ආදී වශයෙන් දෙතිස් කතාවක් තියෙනවා නොකල යුතු කතා. භික්ෂුන් වහන්සේලා විසින්. ඒතර මේ රජවරු ගැන, වරු ගැන ඒ වාගේ විවිධාකාර වැඩක් නැති දේවල් ගැන කතා කරන්න එපා කියලා. ඒතර කතා කරනවා නම් ධර්මය ගැන තමයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන, සංඝ ගුණ ගැන කතා කරන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේගේ මේ හැකියාව ගැන, ආශ්චර්යය ගැන තමයි කතා කරන්නේ. මොකක්ද මේ නන්ද කුමාරයා මේ බුදුරජාණන් වහන්සේගේ සහෝදරයා මලනුවන් මල්ලි නිවනින් පිරිහෙන්න හිටියේ. ඒ කියන්නේ නිවන් මඟට නොයා ලෞකික ජීවිතේ ගත කරන්න හිටියේ. සසර ගමන් කරන අදහසක් තමයි මේ සසර ගමන් කරන ආකාරයක් තමයි තිබුණේ. නිවනට යන්න අරමුණක් තිබුණේ. ඒතර බුදුරජාණන් වහන්සේ මොකක්ද කරන්නේ? ජනපද කල්යාණ හින්දා තමයි මේ නිවෙනින් පිරිහෙන්න හිටියේ නන්ද කුමාරයා. එමෙන්න නන්ද හාමුදුරුවෝ පැවිදි වුණාට පස්සෙත් ජනපද කල්යාණ හින්දා ඒ ගැන හිත හිටියේ. එතකොට තමන් කැමති වෙලා හිටපු ජනපද කල්යාණි වෙනුවට දිව්‍යාංගනාවන් 500ක් දෙන්න බුදුරජාණන් වහන්සේ පොරොන්දු වුණා. එතකොට මේ එක දෙයක් කැමති වෙලා තිබ්බු කෙනාට යම් කිසි දෙයක් කැමති වෙලා තියෙන කෙනෙකුට ඊට වඩා වැඩි දෙයක් පොරොන්දු වෙලා අර කැමති වෙලා තිබුණු එක දෙයත් අත්හරින තත්වයට බුදුරජාණන් වහන්සේ පත් කිරුවා. එතකොට මේ වාගේ ආශ්චර්යමත් දෙයක් කරන්න පුළුවන් වෙන කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේට විතරයි මේ වාගේ දෙයක් කරන්න පුළුවන්. ඒ ආශ්චර්යමත් කාරණේ ක්‍රියාව ගැන තමයි භික්ෂුන් වහන්සේලා කතා කර හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කරන කතාව දිව්‍ය ඥාණයෙන් දැනගන්නවා. එතකොට භික්ෂුන් වහන්සේලා නන්දයන් ශාසනයෙහි ඇලුම් කරවාගත් න්‍යාව අරබයා කතා කෙරෙති. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කතා කරන්නේ මොකක්ද? නන්ද ශාසනයට කැමැති කරවාගත්ත කාරණය ගැන. එතකොට දැන් මම මෙතෙන්ද ගිහිල්ලා මේ විදිහට කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ හිතනවා. හිම්බා මහණෙනි, ඒ දැන් මතු නොවන්නේ වේද යටගිය දවසක් තෙර ලෙසම උන්ට ඇති වූ ඇවිටියක් හැරවීම මේ කියලා ඒ හඟවන්ට ජාතක කතාවක් ගැන හැර දක්වමි. දැන් මම ගිහිල්ලා කියනවා මේ විදිහට. මොකද්ද? දැන් විතරක් නෙමෙයි, මම මීට පෙර භවයන් වලදී ඔහුට ඇති වෙච්චි කැමැත්තන්, ඔහුට කැමැති දෙයක් මම ඒකට කැමැත්ත ඇරෙව්වා කියලා කියනවා. එතකොට ජාතක කතාවක් මේකට උදාහරණයක් විදිහට දක්වනවා. එතකොට මාගේ මේ ජාතක දේශනාව පස්වා දහස මුළුල්ලේ බොහෝ දෙනාට බොහෝ ප්‍රයෝජන සාදා දෙන්නේ සිතා වදාරා. එතකොට ධර්ම සභාවට වැඩ සුවිනීත සුශික්ෂිත වැඩහුන් පර්සද බලාපියා රන්නේවක් මැදේ කොට පිපී වැනී ගිය රත් නෙළුම් වණයක්සේ මේ භික්ෂු පර්සද ඊතා හොබිති. එතකොට දැන් මේ ජාතක කතාව දේශනා කරුවට පස්සේ මේ ජාතක කතාවෙන් මේ වසර 5000කටම ප්‍රයෝජනවත් භාවයක් ඇති වෙනවා මේ කතාව හින්දා. හින්දා දැන් මොනවාගේද හරියට බුදුරජාණන් වහන්සේ වැඩම කරපුවාම ධම්සභා මණ්ඩපයේට රන් නැවක් වට කොටලා පිපිරිලා ගියපු
රට නෙළුම් මල් ගොඩක් වාගේ තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතරට වැඩපුවාම. එතකොට මේක හරිම සෝභමාන දෙයක්. එතකොට මේ සුවිනීතව, ඊටමත් විනීතව, හික්මීමෙන් යුක්තව වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා මැදයට පැමිණීම. එතකොට මම පළමුවෙන්ම කතා කිරුවොත් කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ හින්දා මේ විදිහට අහන්න ඕන කියලා. හැමදාම බුදුරජාණන් වහන්සේ විමසනවා මොකද්ද කර කර හිටපු කතාව කියලා. මහණෙනි මා එන්ට පොරාතු කොට කෙසේ වූ කතාවක් කොට හුණුදැයි ਵਿਚාරා වදාරා. මේ කතාව න්‍යා දැක් වූ කල්හි. එතකොට මොකද්ද මම එන්නේ ඉස්සලා කර කර හිටපු කතාව කියපුවාම මේක කියනවා දැන්. මේ කතාව න්‍යාව දැක් වූ කල්හි මහණෙනි මේ දැන් මතු නෙවෙයි වදාරා භික්ෂුන් වහන්සේ විසින් ආරාධිත වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ භස්ම ප්‍රඥාන ජාත වේදයක් සී භවයෙන් සැඟවී තිබූ ඉක්ුත්වත් කතාව දක්වනසේක. එතකොට මේ විදිහට භික්ෂුන් වහන්සේලාගෙන් ආරාධනය ලැබුණාම මේ අලු යට සැඟවිලා තිබ්බු ගිනි පුපුරක් පෙන්නනවා වාගේ අර භවයෙන් බැහිලා තිබුණු මේ කතා ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේ ගෙනලා දක්වනවා. මහණෙනි යට ගිය දවස බර්ණැස් නුවර බඹදත් නම් රජෙකු රජ කරන කල්හි එම බර්ණැස් නුවර කප්පට නම් වෙළඳාන කෙනෙක් වූහ. මහණෙනි අතීතයේ බර්ණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රජ කරන කාලේ බර්ණැස් නුවර කප්පට කියලා වෙළෙන්දෙක් හිටියා. උන්ගේ එක් කොටලුවෙක් දසාමුණක් විතර බර උසුලයි. ඒ වෙළෙන්දාගේ එක කොටලුවා කියන්නේ බූරුවාට. දර මේ බූරුව පිටේ වෙළඳාමට බඩු පටවගෙන යනවා. ඒතර මේවට කියන්නේ තවලම්. අදත් අපේ රටේ සමහර දුෂ්කර ප්‍රදේශවල මේ විදියට සතුන් පිට බඩු පටවගෙන යනවා. ඒ වගේම අර අහිකුන්ටක ජනතාව අදටත් බූරුවෙක් පිටේ තමයි ඔවුන් සන්තක සියලුම දේවල් රැගෙන යන්නේ. එතකොට මේ කොටලුවා අතීතයේ ඉඳලාම බර උසුලන්න අතීතයේ බහුල වශයෙන් බර උසවාගෙන යන්න භාවිතා කරපු සතෙක්. එතකොට අපි දැකලා නැහැ, අහලා නැහැ කොයි වෙලාවකවත් කොටලුවෝ එහෙම නැත්නම් බූරුවෝ කරත්තවල බඳිනවා. ගොන් කරත්තවල බැඳලා අස්ව යෝ කරත්තවල බැඳලා මේ සත්තු කරත්තවල බඳින්නේ පිටේ බඩු පටවගෙන යෑම තමයි තියෙන්නේ. ඒ හා සම්බන්ධ ජනකතා ගොඩක් තියෙනවා. ඒතර මේ කොටලුවෙකුට පුළුවන් එක කොටලුවෙක් ඉන්නවා ඌට පුළුවන් දසාමුණක් විතර බර උසවාගෙන යන්න. දසාමුණක් කියන්නේ මොකක්ද? අමුණක් පෑල් 4ක්. ඒතර පෑලක් කියන්නේ ලාස් 10ක්. ඒතර ලාහකට අල්ලනවා වීසීරු 4ක්. ඒතර මේක ගණන් හදලා බලපුවාම ඒතර බුසලකට තියෙනවා වී කිලෝ 22ක්. මේ විදිහට ගණන් හදලා බලපුවාම කිලෝ 25ක විතර කිලෝ 25ක් නෙමෙයි කිලෝ 125ක විතර බරක් මේ කොටලුවාට උස්වාගෙන යන්න පුළුවන්. එතකොට මෙහෙම කොටලුවෙක් හිටියා. එතකොට මේ විදිහට බර අරගෙන ගිහිල්ලා තක්ෂලා නුවරට යනවා. එතකොට මේ බඩු විකිනෙනකන් කොටලුවා තනකොළ කණ්ඩ මුදා හරිනවා. එතකොට කොටලුවානන් තනපත් කන්ට හල වූයේ. ඉක්බිත්තේ මේ කොටලුවානෝද දැන් මේ සතාට පවා මේ ධර්ම කතාවල බණ කතාවල ගෞරවාන්විත විදිහට තමයි යොදලා තියෙන්නේ. ගෞරවාර්ථයෙන් තමයි උන් සම්බන්ධව සඳහන් කරන්නේ. කොටලුවානු, ගිරවානු ඔය ආකාරයට තමයි සත්තුන්ට පවා යොදාගෙන තියෙන්නේ. එතකොට ඉක්බිත්තෙන් කොටලුවානෝද අගල පිට කා ඇවිදිනා තැනැත්තෝ එක් කොටලු දෙනක දැක ඈ ළඟට ගියහ. ඒතර දැන් මේ කොටලුවා තන කාගෙන යනවා මේ කානුවක් දිගේ අගලක් දිගේ ගිහිල්ලා ඒ කොටලු දෙනක් දැකලා එතෙන්ට ගියා. ඒක සාමාන්‍යයෙන් මේ සත්තුට ආරෝපණය කරලා ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ ගති ගුණ තමයි දක්වන්නේ මේ ජාතක කතාවල
ඒ වගේම ධර්ම සාහිත්‍ය. ගොඩාක් වෙලාවට සත්තුන් චරිත විදිහට අරගෙන ඔවුන් මිනිසුන් විදිහටම හැසිරෙන ආකාරය දක්වන අවස්ථාවල් අපිට බහුල වශයෙන් බණ කතා සාහිත්‍යයේ දකින්න ලැබෙනවා. ඒතර මෙතන ඒ විදිහට. දැන් මේ කොටලු දෙන ගාවට ගියා. ඒතර මේක සත්තු මිනිස්සු කියන ඕනෑම කෙනෙකුට පොදු වන ධර්මතාවයක්. ඒතර කොටලු දෙනක් ගාවට යනවා. ගවයෙක් ගව දෙනක් ගාවට යනවා. ඇතෙක් ඇතින්නක් ළඟට යන ඒක සාමාන්‍ය ලෝකේ ස්වභාවය. මේ විදිහට කොටලු දෙන ළඟට ගියා. ඔයිත් උන්හා සාදු සාමීචි කතා කරන්නේ කොයි සිට අවුදැයි විචාරා බර්ණස් නුවර සිට යයි කී කල්හි කුමක් නිසා මෙතෙක් කතර අවුදැයි විචාලිය. ඒතර මේ කොටලු දෙනත් තමන් ළඟට ආපු කොටලුවාට හොදට මේ සුහදව කතා කරනවා. ආගිය තොරතුරු විමසනවා. කොහෙන්දන් දාවේ කියලා අහනවා. එතකොට කොටලුවා කියනවා බර්ණස් නුවරින් ඉඳලා තමයි ආවේ. දැන් මේක තක්සලා නුවර. එතකොට මොකටද මෙච්චර දුර ආවේ කියලා මේ කොටලු දෙන අහනවා. වෙළඳාම් පිට ආමී කී කල්හි. එතකොට කිව්වා වෙළඳාමේ ආවා කියලා. ඒක උසුලන්නේ කොතෙක් බරදේ විචාලිය. කොච්චර විතර බරක් උස්සනවද? ඔසවාගෙන යනවද කියලා ඇහුවා. දසමුණක් විතර බර උසුලනවා. දසමුණක් විතර බර උසුලනවා. එතකොට දැන් මේ අමුණ කියන කාරණේදී පැහැදිලි කරනකොට දැන් කුඹුරු වල වපසරියන් කියන්නේ මේ අමුණු කියන එක භාවිතා කිරුවා. ඒතර අමුණක් කියන්නේ අද භාවිතයේ තියෙන අක්කර වලින් ගත්තොත් අක්කර දෙකක්. එතකොට පරණ භාවිතයේ පෑල් කියන ඒ වගේ පෑල් 4ක්. එහෙම නැත්නම් ලාස් නම් 40ක්. දසමුණක් විතර බර උසුරනවා කියලා කිව්වා. ඒතකොට දැන් අමුණක් කියලා කියන්නේ අමුණකට ඉහින්ද අමුණකට වපුරන්න යොදා ගන්නා බීජ ප්‍රමාණය තමයි ඒ බරට යොදාගන්නේ. ඒ විදිහට තමයි බර. දසමුණක් සතරමුණක් නෙමෙයි දසමුණක්. එතකොට අමුණු 10ක බර. අමුණු 10ක බර කියපුවාම 25යි. අමුණු 10ක බර කියපුවාම මේ විදිහට හදා ගන්න පුළුවන්. අමුණකට වීලාස් 40යි. වීලාස් 40යි. එතකොට ඒක 4න් වැඩි කරපුවාම සීරු ගාන එනවා. එතකොට ඒක 28න් බෙදපුවාම බුසල් ගාන එනවා. බුසල 22න් වැඩි කරපුවාම කිලෝ ගාන ලබා ගන්න පුළුවන්. එතකොට ඒ වාගේ දස ගුණයක්. එතකොට කොච්චර දුර ගමන් කරනවද කියලා අහපුවාම 820 ගව්වක් විතර යමී කී කාලෙහි. එතකොට ගව් 28ක් විතර. ගව්වක් කියන්නේ 70ක්ම 4ක්. එතකොට 28 ගව්වක් ගමන් කරනවා. විශාල දුරක්. ඒවන්නා මෙතෙක් තැන් නිකමුත් නොව බර උසුලාගෙන යව ගිය තැන ගමන් නැවදින පය මිරිකන කෙනෙක් ඇද්ද නැද්දයි ඊට පිටලා අනෙක් විතරන දෙයක් විචාලියේ. දැන් මේ කොටලු දෙන අහනවා මෙච්චර දුරක් ගමන් කරනවා නිකම්ම නෙමේ බර උස්සගෙන යන්නේ. මේ ගිහිල්ලා ආපහු ගමන් ගියපුවාම මේ ඇවිදින පය විඩාවටපත් වෙලා තියෙන්නේ. එතකොට මේ කකුල් මිරිකලා වාගේ එහෙම සාත්තු කරන්න කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. මේ අහන දෙයට පිටින් දාලා වෙනත් දෙයක් තමයි අහන්නේ. ඒ කියන්නේ මේ කොටලුවාට බිරිඳක් ඉන්නවද කියලා තමයි මේ කොටලු දෙන අහන්නේ. ඒතර නැතයි කී කල්හි. එතකොට කිව්වා නෑ කියලා. තිරසනුවත් ස්ත්‍රී කාලට ස්ත්‍රී මායෙහිමි අඩුවක් නැති තමා කෙරෙහි ඇලුම් කරවා ගන්නා පිණිස තිරසනුන්ට පා මැඩීමක් නැතත් එවිතරකුත් නැත්තම් දුක් නියා වේදයි තමා උන්ට සම්බවොත් ඉන් මුට්ටුවක් නැති ලෙසට
උන්ට හංගවා කීයේ කොටළු ආනෝද සැබෑ බසකයි කියා ඉබසෙහිම එලී ගත්ත. එතකොට කියනවා මේ තිරිසන්නුන්ට කකුල් මිරිකීමක් නැහැ කියලා ඒකත් මෙතනම සඳහන් කරනවා. එතකොට මේ කොටළු දෙන කියනවා මම එමනම් මේ වාගේ වෙහෙස වුණාට පස්සේ මේ වාගේ සාත්තු සප්පායම් කරනවා කියලා කිව්වා. එතකොට මේ කොටළුවත් ඇත්ත තමයි මෙහෙම කියන්නේ කියලා ඒ කොටළු දෙනගේ වචනේ ඇලුනා. ඒ කොටළු දෙනගේ වචනේ පිළි අරගෙන ඒකට කැමැත්ත දැක්වුවා. ඒතර වෙළඳානෝද ගෙන බඩු විකපත් කොටගෙන කොටළුවා ළඟට අවුත් ගෙන බඩු විකපත් කොට ගතුම් හැයි කිව්විය. මුඹ දැන් ගිය මැනව මම රඳමී කොටළුවානෝ කිව්විය. නැවත නැවත පෙරැත්ත කීවත් කොටළුවානෝ යන්ට මැලි වූමය. ඒ අනිකක් නිසානෝ ඒ කොටළු දෙනගේ බස් නැමැති මලෙහි බැඳීය. වෙළඳානෝද තොප මැලි බැවින්. එතකොට දැන් මේ බඩු විකුණුනාට පස්සේ වෙළෙන්ද ඇවිල්ලා කොටළුවාට යන්න කතා කරුවා. එතකොට කොටළුවා දැන් මේ කොටළු දෙනගේ වචනයට විශ්වාස කරලා ඇය කෙරෙහි බැඳීමක් ඇති කරගෙන කොටළු දෙන නිසා යන්න බෑ කියලා ප්‍රකාශ කරනවා ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති කරගෙන.